එහෙමනම් අද ධර්ම දේශනාව හැටියට සිදු කරන්න මම අද මාතෘකාව යොදාගත්තේ උදාන පාළියේ සඳහන් වෙන මේ ජුන්හ කියන සූත්‍ර දේශනාව. මේ සූත්‍රය හඳුන්වන්න තවත් නමක් තියෙනවා. ඒ යක්ක ප්‍රහාර සූත්‍රය කියලත් මේ සූත්‍රය හඳුන්වනවා. උදාන පාළියේ තමයි සඳහන් වෙන්නේ. විශේෂයෙන් අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම පිළිබඳව කරුණු ටිකක් සාකච්ඡා කරන සූත්‍ර දේශනාවක්. සම්මා සම්බුද්ධ ශාසනය කොයිතරම් අසිරිමත්ද? ඒ ශාසනය තුල හැසිරුණ ඒ ශ්‍රේෂ්ඨ භික්ෂූන් වහන්සේලා කොයිතරම් 이르දිමත්ද? මොන තරම් පුණ්‍යවන්තයන්ගෙන් සපිරුණ ශාසනයක්ද කියන කාරණාව කියාපාන තවත් අපූර්ව සූත්‍ර දේශනාවක් තමයි මේ ජුන්හ සූත්‍රය. අපේ බුදුරජාණන් වහන්සේ මේ කාලේ වැඩ හිටියේ රජගහ නුවර වේලුවන විහාරේ. රජගහ නුවර තිබුණා උණ වනාන්තරයක්. ආන්ගේ උණ වනාන්තරයේ ඇතුලේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පන්සලක් හදලා තිබුණා. වේලු කියලා කියන්නේ උණවලට. එhmenan උණ කැලෑව මැද්දේ හදාපු පන්සල වේලු වනාරාමය කියලා හැඳින්වුවා. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නේ මේ කාලේ එහෙ. සරියුත් මොගලන් දෙනම වහන්සේ වැඩ ඉන්නේ කපෝත කන්දරාවේ. මොකද මේ කපෝත කන්දරා කියලා කියන්නේ? කපෝත කියලා කියන්නේ පරවියන්ට නමක්. කන්දර කියලා කියන්නේ පර්වතයට නමක්. එතකොට කපෝත කන්දර කියලා කියන්නේ පරවියෝ විශාල ප්‍රමාණයක් ජීවත් වුණ කන්ද. ආන්ගේ නිසා හඳුන්වලා තියෙනවා කපෝත කන්දරාව කියලා. එතකොට කපෝත කන්දරාවේ පස්සේ කාලේ හැදුන පන්සලක්. ඒ පන්සල හැඳින්වුවේ කපෝත කන්දර විහාරය කියලා. එතකොට සරියුත් මහරහතන් වහන්සේත් මුගලන් මහරහතන් වහන්සේත් වැඩ ඉන්නේ කපෝත කන්දරාවේ. වේළුවනාරාමේ ඉඳලා කපෝත කන්දරාවට යදුන් ගානක් දුරයි. ජුන්හාය රත්තියා. ජුන්හාය රත්තියා කියලා කියන්නේ පුරපක්ෂයේ රාත්‍රියක. පුරපක්ෂයේ සහ අවපක්ෂයේ කියලා මාසේ කොටස් දෙකකට බෙදෙනවනේ. එතකොට මේක පුරපක්ෂයේ රාත්‍රියක්. ඒ කියන්නේ හොඳට හඳ පායලා තියෙන රැයක්. සරියුත් මහරහතන් වහන්සේ හැන්දෑවි හොඳට හිස බාලා පැන් සැනහිලා වැඩ ඉන්න විහාරයෙන් එළියට ඇවිල්ලා එළිය තැනක වාඩි වුණා. වාඩි වෙලා උන්වහන්සේ එක්තරා සමාධියකට සමවැදුණා. දැන් මේ ආකාස අංගණය කියලා හඳුන්වන්නේ එතකොට. එයි මේ ආකාස අංගණය කියලා කියන්නේ බැලූ හාත්පසම පේන්නේ අහස. ආන් ඒ වගේ තැනකට තමයි ආකාස අංගණය කියලා කියන්නේ. දැන් එහෙම බොහොම නිදහස් ප්‍රදේශයක තමයි මේ ආරාමයේ තියෙන්නේ. උන්වහන්සේ එළියේ හඳ පායලා තියෙනවා. සමාධියකට සමවැදිලා එළියේ වැඩ ඉන්නවා. මුගලන් මහරහතන් වහන්සේත් ඉන්නවා. හැබැයි උන්වහන්සේ එළියේ ඉන්න කතාවක් සඳහන් කරලා නැහැ. මෙහෙම ඉන්නකොට මේ උතුරු දිහාවේ ඉඳලා දකුණු දිහාවට යන යක්ෂයෝ දෙන්නෙක් හිටියා. ඒ දෙන්නත් අහසින් යන්නේ. උතුරු දිහාවේ තිබිච්ච යක්ෂ සමාගමකට සම්බන්ධ වෙලා තමයි දකුණු දිශාවට මේ දෙන්න යන්නේ. මේ දෙන්න අහසින් යනකොට සරියුත් මහරහතන් වහන්සේ රන්වන් පාටින් බැබලි එළියේ වැඩ ඉන්නවා. හඳ එළියේ වැටිලා අලුතෙන් හිස බාලා හිස හරිය ලස්සනට දිලිසෙනවා හඳ එළියේ. එතකොට මෙතන සඳහන් කළා සරියුත් මහරහතන් වහන්සේගේ පාට මොකක්ද කියලා. හමේ වර්ණය. මොන පාටයි කියලාද දැන් මේ කියන්නේ?
රන්වන් පාටයි කියලා. එතකොට මෙතන වැඩ ඉන්නවා මුගලන් මහරහතන් වහන්සේත් ඒ ළඟ. එළියේ නෙමෙයි හැබැයි. සමහරලාට එළියේ හිටියා වෙන්නත් පුළුවන්. නමුත් මෙතන එහෙම සඳහනක් කරන්නේ නැහැ. නමුත් මේ දෙන්න එකට තමයි මෙහෙ වැඩ ඉන්නේ. එතකොට මුගලන් මහරහතන් වහන්සේ මොන පාටද? මේ අපේ ශාසනයේ අති විශේෂම මහරහතන් වහන්සේලා දෙනමක්නේ. සරියුත් මහරහතන් වහන්සේ දක්ෂිණ ශ්‍රාවකයා, මුගලන් මහරහතන් වහන්සේ වමත් ශ්‍රාවකයා. සරියුත් මහරහතන් වහන්සේ නම් රන්වන් පාටයි කිව්වා. මුගලන් මහරහතන් වහන්සේ දම් පාටයි. ඒ වුණාට සාමාන්‍යයෙන් අපි සඳහන් කරන්නේ නිල් පාටයි කියලා. ධර්මයේ තියෙන්නේ එහෙම තමයි. නීලුප්පල වර්ණයි කියලා සඳහන් කරන්නේ. මොනවද මේ නීලුප්පල කියලා කියන්නේ? උත්පල කියලා කියන්නේ මහ නෙල් වලට උපුල් මල් කියලා අපි කියන්නේ. එතකොට මුගලන් මහරහතන් වහන්සේගේ පාට මොන පාටද? නිල් මානෙල් මල් වල පාටයි. එතකොට නිල් මානෙල් මල් වල පාටයි කියලා කියම අද නිල් මානෙල් වර්ග හුඟක් දකිනවා අපි. එවනට අපි ජාතික පුෂ්පය කියලා කියන්නෙත් නිල් මානෙල් මලටනේ. එතකොට ඒ මොන නිල් මානෙල් මලද? අපි මේ හරියටම නිල් මානෙල් මොනවද කියලා හිතාගන්න පෙනේද? අපේ හැබෑම නිල් මානෙල් මල අපේ වැව්වල පිපිච්ච නිල් මානෙල් මලක් තියෙනවා. ඒ මල ගොඩාක් නිල් පාට නෑ. මං හිතන්නේ වැඩිහිටියෝ දැකලා තියෙනවා. ගොඩාක්ම නිල් පාට නැහැ. නමුත් හරි ලස්සනයි. මලේ පෙති නිල් පාටයි නෙමේ දම් පාටයි. හොඳට විමසලා බලන්නකො වැවේ පිපෙන මානෙල් මල දිහා. ආන්ගේ වෙන මානෙල් මලක පෙති දම් පාටයි. හැබැයි අපි ඒකට කියන්නේ නිල් පාට. නීලුප්පල වර්ණයි කියලා කියන්නේ පාට හරියටම වර්ණ ගන්නනෝ නම් දම් පාටට සමාන වර්ණයකින් වර්ණවත් කරන්න ඕනේ. හැබැයි අපි හුඟක් තැන්වල වර්ණවත් කරලා තියෙනවා දැකලා තියෙන්නේ බලන්න ටිකක් අප්‍රසන්න පාටයි. තද නිල් පාට කරලා බැලූ බැල්මට පේන්නේ කළු පාට වගේ. එතකොට ප්‍රියමනාප නැහැ. මහා කල්ප අසංකේයිකුත් ලක්ෂයක් පාරමිතා පුරලා තියෙන්නේ මේ උත්තමයන් වහන්සේලා දෙන්න මොකටද? ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ අග්‍ර ශ්‍රාවකයෝ වෙන්න. කාගින්ද නියත විවරණ අරගන්නේ? අනවමදර්ශී කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන්. එතන ඉඳලා අග්‍ර ශ්‍රාවක බෝධිය ප්‍රාර්ථනා කරගෙන බොහෝ දීර්ඝ කාලයක් කිව්වේ මහා කල්ප අසංකේයිකුත් ලක්ෂය පාරමිතාම සම්පූර්ණ කළා. මේ පාරමිතාව මුදුන්පත් වෙන අන්තිමාත්ම භාවයේ පාරමිතාවත් මුදුන්පත් වෙනවා. ආය මේ සංසාරි කවර කවමදාකවත් උන්වහන්සේලා දකින්න ලැබෙන්නේ නැහැ. එතකොට මේ අන්තිම උපත ලබන මේ මහා පුණ්‍යවන්තයන් වහන්සේ දකින්න කෙනෙකුට අප්‍රසන්න වර්ණයක් සහිතව උපදී කියලා අපේ අය කවදාවත් හිතනවද? දකින කෙනාට දෑස අහකට ගන්න හිතෙන්නේ නැති තරම් ඉතාම ලස්සන වර්ණයක් උන්වහන්සේට තියෙන්නේ. අපි කියන්න හදන්නේ පෙර භවයක අම්මට තාත්තට පහර දුන්න නිසා කළු පාට වෙලා ඉපදුනා කියලා. නමුත් ඒක අපේ අදහස. ධර්මයේ අදහස එහෙම නෙමෙයි. ධර්මයේ පැහැදිලි කරනවා සංසාරේ අනාදිමත් කාලයක් නිල් මහ නිල් මල් බොහොම ශ්‍රද්ධාවෙන් පූජා කරපු නිසාම උන්වහන්සේට නිල් මහ නිල් මලක වර්ණය ලැබුණා කියලා. ඒ නිසා සඳහන් කරනවා දම් පාටට හුරු වර්ණයකින් යුක්තයි, ඊටාම ප්‍රියමනාපයි, මහා ඊර්දිවන්තයි. මේ දෙන්න එකතු වෙච්චාම කොයිතරම් ශ්‍රේෂ්ඨද, කොයිතරම් ලස්සනද කියන කාරණාවත් ධර්මයේ තව තැන්වල පැහැදිලි කරනවා. මේ නාග කියන වචනය නාග කියලා කාට කියනවද? නාගයාටත් නාග කියනවා. ඇතාටත් නාග කියනවා. තවත් නාගයෙක් ඉන්නවා. ඒ තමයි රහතන් වහන්සේ. රහතන් වහන්සේටත් නාග කියලා කියනවා. එතකොට මේ දේශනාව තුළ යම් තැනක ආපහු නාග කියන වචනේ සඳහන් වුණොත් ඒ නාග කියලා තියෙන රහතන් වහන්සේට.
එතකොට නාග කියලා හඳුන්වන කොට්ටාස 3ක් ගැන සඳහන් කළා. ඇතයි නාගයයි රහතන් වහන්සේ. මං කිව්වා සඳහන් කළා මේ මහා ශ්‍රේෂ්ඨයින් වහන්සේලා දෙන්න පිළිබඳව ධර්මයේ තවත් තැන්වල කොහොම විස්තර කරලා තියෙනවද? එක තැනක සඳහන් කරනවා මේ මිනිස්සු මොකටද ආභරණ පළඳින්නේ? දැන් අපේ පින්නතුනුත් ආභරණ පැළඳගෙන ඉන්නවා. අපි නිකම්ම ඇවිල්ලා වාඩි වුණාට වඩා නිකම්ම ගමනක් යන්න බැස්සට වඩා කනට කරාඹුවක් දාලා, කරට මාලයක් දාලා, අතට වලලු දාලා ඇයි අපි එහෙම මගට බහින්නේ? සාමාන්‍ය ස්වරූපයට වඩා ලස්සන පෙනුමක් ඉස්මතු කරගන්න අපි ආභරණ පළඳිනවා. එහෙනම් ධර්මයේ සඳහන් කරනවා මේ උත්තමයන් වහන්සේලා දෙදෙනා යම් තැනක වැඩ ඉන්නවා නම් ආන් ඒ වැඩ ඉන්න තැනට උන්වහන්සේලා ආභරණයක් වෙනවා කියලා. ඒ කියන්නේ උන්වහන්සේලා දෙන්න වැඩ ඉන්න තැන අමුතු ලස්සනක් ඇති වෙනවා. ආභරණයක් වෙනවා. ඊළඟට සඳහන් කරනවා එකම රත්තරන් ගුහාවක කේසර සිංහරාජයෝ දෙන්නෙක් ඉන්නවා වගේ හරි ලස්සනයි ගම්බීරයි කියලා. කේසර සිංහයෝ අපිට ජීවිතයේ දකින්න ලැබෙන එකක් නැති වෙයි. කේසර සිංහයා කොයි වගේද? කේසර සිංහයා කොයි වගේද කියන කාරණාව සීහ සූත්‍රයේ පැහැදිලි කරලා තියෙනවා. ඉතින් ඒ තරම් කරුණු දීර්ඝව සාකච්ඡා කරන වෙලාවක් නෙමෙයි. කේසර සිංහයා සුදු පාටයි කියලා සඳහන් කරන්නේ. පිට මැද්දේ ඉරි 3ක් තියෙනවා. ඒ ඉරි රතු පාටයි. කට රතු පාටයි. නහය මුල රතු පාටයි. ඇඟිලි පුඩු රතු පාටයි. ලාක්ෂා වර්ණයි කියලා සඳහන් කරලා තියෙන්නේ. ලෝම වැවිලා තියෙන ඇඟ පුරාම සාමාන්‍ය අපි දකින සිංහයෙකුගේ ලෝම වැවිලා තියෙන්නේ මුහුණේ සහ බෙල්ල ප්‍රදේශයේ විතරයි. නමුත් කේසර සිංහයා සම්පූර්ණයෙන්ම පුළුන් ගොඩක් වගේ ලෝම වලින් වැහිලා ඉන්නේ. පුදුම තේජාන්විතයි. රත්තරන් ගුහාවක, රිදී ගුහාවක, මනෝසීල ගුහාවක මේ වගේ ගුහාවල් තමයි වාසය කරන්නේ. පලිඟු ගුහාවක මේ වගේ තැන්වල හැර කේසර සිංහයා කොහොමවත් ජීවත් වෙන්නේ නැහැ. එතකොට තව කෙනෙකුට ආයෙ ප්‍රශ්නයක් එනවා කොහෙද මේ රත්තරන් ගුහා තියෙන්නේ කියලා. ඒ කාරණාවම ධර්මයේ සඳහන් කරනවා හිමාලයේ තමයි එවන් ගුහාවල් තියෙන්නේ. ඒ කියන්නේ අපිට පේන හිමාලය වෙනයි. මහරහතන් වහන්සේලා දකින හිමාලය වෙනයි. 이르දිවන්තයන්ට පේන්නේ හැබැයි හිමාලය. තංගේ හිමාලය තමයි මේ රත්තරන් ගුහා තියෙන්නේ. එතකොට රත්තරන් ගුහාවක් ඇතුලේ හිතන්නකෝ අපි මේ රත්තරන් මාලයක් නූල් පොටක් වගේ දාගන්නෙත් දාපුවාම ලස්සනයි කියලා. එතකොට ඒ තරම් දිලිසෙන රත්තරන් ගුහාවක් වෙච්චහම ඒ ගුහාව ඇතුලේ සුදුම සුදු පාට මහ ගාම්භීර පෙනුමක් තියෙන සිංහරාජයා කොයිතරම් තේජාන්විතව බබලිනවද? ආන් මේ ගුහාව ඇතුලේ එවන් සිංහයෝ දෙන්නෙක් හිටියොත් කොහොම වෙයිද? මුන් වහන්සේලා දෙන්න එකතු වෙච්ච තැන ආන් ඒවා ඊට වඩා ප්‍රතාපවත් කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා එක තැනක ඉන්න ව්‍යාග්‍රෝ දෙන්නෙක් වගේ කියලා. තව තැනක සඳහන් කරනවා මනාව මල් පිපුණ හොඳට මලින් පිරීලා තියෙන සල් වනාන්තරයකට ඇතුල් වෙච්ච චද්දන්ත හස්සි රාජ්‍යෝ දෙන්නෙක් වගේ කියලා. ඇත් කුල වලින් ඉහළම කුලය. චද්දන්ත ඇත්තු. ඒ චද්දන්ත කියලා කියන්නේ ඒ ඇතාට දල 6ක් තියෙනවා. අන් ඒකයි චද්දන්ත කියන්නේ දත් 6ක් තියෙන නිසා චද්දන්ත කියනවා. එවන් චද්දන්තයෝ දෙන්නෙක් සල් වනාන්තරයක හැසිරෙනකොට කොච්චර ලස්සනද? මේ මහා නාගරාජයින් දෙදෙනා යම් සාල වනාන්තරයක වැඩ හිටියොත් ඒ චද්දන්තයෝ ඉන්නවට වඩා ලස්සනයි කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා පින්නතුනි ඉඹුල් වනාන්තරයක ජීවත් වෙන ගුරුළු රාජ්‍යෝ දෙන්නෙක් එකට එකතු වෙච්ච තැන කොයිතරම් ලස්සන වෙයිද? ඊට වඩා හරිම ලස්සනයි. ඊටාම 이르දි සම්පන්නයි ප්‍රතාපවත් මේ මහරහතන් වහන්සේලා දෙන්න එකතු වෙච්ච තැන. ඉඹුල් වනාන්තරයක ඉන්න ගුරුළු කියලා කියහම
සාමාන්‍යයෙන් අපි අහලා තියෙන ගුරුලෝ ගුරුල්ලෙක් කියලා කියන්නේ කුරුල්ලෙකුට. නමුත් අපි තාම ගුරුල්ලෝ දැකලා නැතුව ඇති. නමුත් මෙතන සඳහන් කරන්නේ සාමාන්‍යයෙන් කතා කරන ගුරුලෙක් ගැන නෙමෙයි දිව්‍යමය ගුරුලෙක් ගැන. ඒ ගුරුලෝ කොහෙද ඉන්නේ? සඳහන් කරනවා සාගරයේ ඈත කඳු වලල්ලකින් වට වෙච්ච තැනක පිහිටලා තියෙන ඉඹුල් වනාන්තරයක තමයි මේ ගුරුලෝ ජීවත් වෙන්නේ කියලා. එතකොට මේ ගුරුලෙක් කොච්චර ලොකුද? ධර්මයේ සඳහන් කරනවා එක්කෙනෙක් යොදුන් 150ක් විතර දිගයි කියලා. යොදුන් 150ක් කියලා කියන්නේ 60ක්ම නම් 2400ක්. අපේ ඇහැටවත් හිතාගන්න පුළුවන්ද? මනසට දැනෙනවද 60ක්ම 2400ක් දිග ගුරුලෙක් කියන්නේ? නමුත් එහෙම ගුරුලෝ ඉන්න බව ධර්මයේ සඳහන් කරනවා. එහෙමනම් එවන් ගුරුලෝ දෙන්නෙක් එකතු වෙච්ච තැන කොයිතරම් ප්‍රතාපවත්ද? මේ මහා ශ්‍රාවකයන් දෙන්න එකතු වෙච්ච තැන ඒ තරම් ප්‍රතාපවත්, ඒ වගේම හරිම ප්‍රියමනාපයි, දැකුම් කලුයි කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා එකම පාණ්ඩු කම්බල ශෛලාශනයක වාඩි වුණ මේ සක් දෙවි රජවරු දෙන්නෙක් වයි කියලා. සක්‍ර රජවරු දෙන්නෙක් වගේ කියලා. සක්‍ර රජුරුව මොනතරම් ප්‍රතාපවත්ද, තේජවන්තද? පාණ්ඩු කම්බල ශෛලාශනයේ කොයිතරම් තේජවන්තද? ගල් වලින් නිර්මාණය වෙච්ච යොදුන් 60ක් දිග, යොදුන් 50ක් පළල, යොදුන් 15ක් උස මේ අපූර්ව ආසනයේ තමයි පාණ්ඩු කම්බල ශෛලාශනය කියන්නේ. මේක ඉඳගන්නේ එක සක්‍රයක් විතරයි. යම් දවසක මොන හේතුවෙන් හරි මේක දෙන්නෙක් ඉඳගත්තොත් එහෙම ඒ ආසනයේ කොයිතරම් අපූර්වට විරාජමාන වෙයිද? මේ මහෝත්තමයන්න් වහන්සේලා දෙන්න යම් තැනකද එතන ආන් ඒ වාගේ බබලෙනවා කියලා සඳහන් කරනවා. එකම විමානයක ඉන්න මහා බ්‍රහ්ම රාජවරු දෙන්නෙක් වගේ. එකම අහසට හඳවල් දෙකක් පායහම ළඟින් අහස කොයිතරම් සුන්දර වෙයිද? එකම අහසක ඉරවල් දෙකක් පෑවුවොත් ළඟින් අහස මොනතරම් තේජවන්ත වෙයිද? හිරු මොනතරම් තේජවන්තද? එක සූරියෙක් මේ තරම් ප්‍රතාපවත් වෙනකොට දෙන්නෙක් පායහම මේ මහා නාගරාජයෝ දෙන්න යම් තැනක ඉන්නවා නම් ආන් ඊට වඩා ප්‍රතාපවත් කියලා සඳහන් කරනවා. අන්න ඒ නිසා මේ මහා උතුමාණන් වහන්සේලා දෙන්න පිළිබඳව ධර්මයේ තවත් බොහෝ කරුණු විවිධ සූත්‍රවල විවිධ තැන්වල විස්තර කරලා තියෙනවා. ඉතින් ඒ කාරණාව සඳහන් කළේ මේ මහා තේජවන්තයින් දෙදෙනා කොයිතරම් ශ්‍රේෂ්ඨද? මෙවන් උතුමන් වහන්සේලා මේ ශාසනයේ වැඩ හිටියා. ඉතින් කොච්චර පාරමිතා පිරුවා කියලා සඳහන් කළාද? මහා කල්ප අසංකේයකුත් ලක්ෂ එකක් මේ අන්තිම ජීවිතේ. එහෙමනම් අන්තිම ජීවිතේ කවදාවත්ම අප්‍රසන්න වර්ණයක් සහිතව උපදින්නේ නෑ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ. අපිට හිතාගන්න බැරි තරම් පාරමිතා පුරලයි තියෙන්නේ. උන්වහන්සේලාගේ බ්‍රහ්මචර්යාව ගැන සඳහන් කරනකොට එතන සඳහන් කරනවා බ්‍රහ්මචාරී කියන වචනේ නම් අපි හැමෝම දන්නවා. නමුත් මේ උතුමන් වහන්සේලා දෙන්න ගැන කතා කරනකොට සඳහන් කරන්නේ අත්‍යන්ත බ්‍රහ්මචාරී කියලා. එතකොට අපිට අලුත් වචනයක් ඒක අත්‍යන්ත බ්‍රහ්මචාරී. ඇයි ඒ අත්‍යන්ත බ්‍රහ්මචාරී කියලා කියන්නේ? සාමාන්‍ය කෙනෙකුට නම් හිතාගන්නවත් බැරි දෙයක්. මේ අග්‍ර ශ්‍රාවක තනතුරු සාක්ෂාත් කරන්න කලින් එක දිගටම ආත්ම 500ක්ම දෙන්න ඉඳලා තියෙන්නේ පැවිදි වෙලා. එක දිගටම ඍෂි ප්‍රෞජාවෙන් පැවිදි වෙලා ඉඳලා තියෙන්නේ ආත්ම 500ක්. එතකොට අරහත්ත්වය ලැබුවේ නැති නිසා මේ රාගසිත උපදින්නේ නැද්ද? සඳහන් කරනවා මේ ආත්ම 500ම තමන්ගේ අතින්වත් තමන්ගේ අවයවයක් රාගසිතින් නම් ස්පර්ශ කළේ නෑ කියලා. ආන් ඒක හින්දයි අත්‍යන්ත බ්‍රහ්මචාරී කියන්නේ. ඒ තරම් පුණ්‍යවන්ත ජීවිතයක් ගත කෙරුවා නම් කොහොමද මේ වගේ අප්‍රසන්න වර්ණයක් ඇතුව උපදින්නේ නේද? අන් ඒ හින්දා
මුගලන් මහරහතන් වහන්සේත් ඉතාම ලස්සන වර්ණයකින් යුක්තයි. සරියුත් මහරහතන් වහන්සේ රන්වන් පාටින් බැබලෙනවා. දැන් මේ වෙලාවේ අරමුණු කරලා තියෙන්නේ උන්වහන්සේ එළියේ එක්තරා සමාධියකට සමවැදිලා වැඩ ඉන්නකොට අර යක්ෂයෝ දෙන්න යක්ෂ සමාගමේ නිමා වෙලා උතුරු පැත්තේ ඉඳලා දකුණු පැත්තට යනකොට එක යක්ෂයෙක් අනික් යක්ෂයාට කියනවා සරියුත් මහරහතන් වහන්සේ දැකලා. කොයි තරන්නම් පව්කාරද අනික් යක්ෂයාට කියනවා යාළුවේ මට නම් අර ශ්‍රමණයාට ටොක්කක් අයින්ඩම හිතෙනවා කියලා. ඒ බොහෝම ලස්සනට හිස දිලිසෙනවා. අනිත් යක්ෂයා කියනවා හොඳයි හිතුණට කමක් නෑ හැබැයි ක්‍රියාත්මක වෙන්න එපා කියලා. ඒ යක්ෂයා කියන ඔය ශ්‍රමණයා හරි 이르දිමත්. ඔය ශ්‍රමණයා හරි තේජවන්තයි. ඔය ශ්‍රමණයා හරි බලවන්තයි. ඔය ශ්‍රමණයා හරි සීලවන්තයි. ඒ නිසා ඔබේ අදහස ක්‍රියාත්මක කරන්න එපා කියලා. මේ යක්ෂයා දෙවනි පාරත් කියනවා නෑ නෑ මට නම් හිසට ප්‍රහාරයක් එල්ල කරන්නමයි හිතෙන්නේ. දෙවනි පාරත් අනික් කෙනා උපදෙස් දුන්න එපා. තුන්වෙනි පාරත් කිව්වා තුන්වෙනි පාරත් උපදෙස් දුන්න එපා කියලා. හතරවෙනි පාර අනික් කෙනාගෙන් අහන්නෙම නෑ. ආපු ගමන් ලොකු පහරක් එල්ල කරනවා සරියුත් මහරහතන් වහන්සේගේ හිසට. ඒක බලාගෙන ඉන්නවා මුගලන් මහරහතන් වහන්සේ. උන්වහන්සේට පේනවා දැන් මේ පහර දෙන්නේ යකෙක්නේ. එතකොට යකා පෙනිපෙනී ඇවිල්ලා පහර දෙන්නේ නැහනේ. එතකොට මුගලන් මහරහතන් වහන්සේට කොහොමද මේ යකා පේන්නේ එහෙනම්? උන්වහන්සේගේ ඊර්ධිමය ශක්තියෙන් පේන්නේ. මිනිස් ඇස ඉක්මවාපු ඇහක් තියෙනවා. ඒකට කියනවා දිවැස කියලා. ආන්ගේ දිව්‍යමය ඇහෙන් තමයි දකින්නේ මහා විශාල යක්ෂයෙක් ඇවිල්ලා දැඩි පහරක් උන්වහන්සේගේ හිසට එල්ල කළා කියලා. එතකොට ඇයි මේ යක්ෂයාට රහතන් වහන්සේට පහරක් එල්ල කරන්න හිතුනේ? අනික් යක්ෂයා කියනවා එපා කියලා. මෙයාට හිතනවා ගහන්න ඕනේ කියලා. මේ තමයි සංසාරේ කේන්තියක තරහවීමක හැටි. අමනාපයක්. අපිටත් එහෙම සංසාර අමනාපකාරයෝ හම්බ වෙනවා. ඔබ අපි ඔක්කොටම. සමහර වෙලාවක බාණ්ඩකෝ මෙහෙම හිතලා. සමහර මිනිස්සු අපිට හම්බ වෙනවා. ඒගොල්ලෝ අපිට පුදුම ලෙන්ගතුයි. නොයෙක් ආකාරයෙන් අප උපස්ථාන කරනවා. හම්බෙච්චාම ඊටාම ලෙන්ගතු විදිහට කතා බහ කරනවා. ඒ වුණාට ඒ මිනිස්යාගෙන් මේ ජීවිතේ අපිට වෙච්ච කිසිම වරදක් නැහැ. ඒ වුණාට අපි කතා කරන්න හිතෙන්නේ නැතුව යනවා අපිට. අපිට කිසිම දෙයක් කරලා නැහැ. ඒ වුණාට දැක්කහම එළියට එන්න හිතෙන්නේ නැහැ. මූණ දෙන්න හිතෙන්නේ නැහැ. අපිට ප්‍රියක් ඇති වෙන්නේ නැහැ. එහෙම අවස්ථා අපේ ජීවිතවල අපිට මුණ ගැහෙනවා. ඇයි? මේ ජීවිතේ නම් ඒගොල්ලෝ එක මොකවත් නැහැ. පෙර දවස්වල පෙර සංසාරේ ලොකු අමනාපකම් තිබිලා තියෙනවා. ආන් ඒ නුරුස්නා ගතිය තමයි මේ ජීවිතේටත් මේ ඇවිල්ලා තියෙන්නේ. කොච්චර භයානකද ඒක? දැන් මේ යක්ෂයාට විපාක දෙන්නේ ආන් ඒ භයානක බව. දැන් යක්ෂයාට කේන්ති ඇති උනේ කවුරු ගැනද? රහතන් වහන්සේ නමක් පිළිබඳව. අපිට නම් මේ සාමාන්‍ය මිනිහෙක් පිළිබඳව කේන්තියක් ඇති වෙච්ච එකේ තරම් දෙයක් නෙමෙයි. හැබැයි ඉතින් ඕක දිගට පැවතුනහම ඒ මිනිස්සයා දවසක රහත් වෙලත් අපිට ඒ කේන්තිය આવුත් නම් හැබැයි හරි භයානකයි. ආන් ඒක නිසා තමයි කවුරුවත් එක්ක වෛර බඳින්න හොඳ නැත්තේ. කවුරුවත් එක්ක අමනාපකම් තියාගන්න හොඳ නැත්තේ. ව දිගින් දිගට යන්න පුළුවන් ඉඳා. නැත්තම් යක්ෂයාට ගහන්න නෙමෙයිනේ හිතෙන්න ඕනේ දැක්ක ගම. මේ තරම් සුන්දර රූපයක් තියෙන රත්තරන් පාටින් දිලිසි වැඩ ඉන්න මේ මහරහතන් වහන්සේ දැක්කහම දන ගහන්න හිතෙන් දෙපේ ළඟට ඇවිල්ලා. මෙයාට හිතුනේ වඳින්නද? නෑ, එයාට හිතුනේ ගහන්න. ඒක තමයි සංසාරේ කේන්තියක ස්වභාවය. ඒකයි මං කිව්වේ අපිටත් ඒක දවසක ওই විදිහට බලපාන්න පුළුවන්. ඒ නිසා හිතවලමනාපකම් අයින් කරගෙන ජීවිතේ දෙවි ජීවත් වෙනවට වඩා සතුටින් ජීවත් වෙන එක හරි වටිනවා. මෙයා ගිහිල්ලා ගියපු ගමන් පාරක් ගැහුවා. හැබැයි ගහපු ගමන් කෑ ගහන්න පටන් ගත්තා. දැවෙනවා කියලා කෑ ගැහුවා. අතච්ච පනසෝ යක්ඛෝ ඩයිහාමි ඩයිහාමීති වත්වා.
මම දනවා කියල කෑ ගැව්වා. දැන් ඉන්න තව අහසනේ. අහස ඉන්ඩ බෑ දැන් මෙයා පිච්චෙනවා. ආන්ගේ දැවෙන හින්දා එයා මහපොලොට වැටුණා. ධර්මය විස්තර කරනවා මෙයා කොයි තරම් පව්කාරද කියලා මේ මහපොලෝ කොයි තරම් ගණකඩයි කියලා ධර්මය සඳහන් කරනවාද. මේ මහපොලොව යොදුන් 2,40,000ක් ගණකඩයි කියලා සඳහන් කරනවා. ඒ තරම් ගණත්වයක් මේ මහපොළොවේ තියෙන. යොදුන් 2,40,000ක් කියලා කියහම 70ක්ම 38 ලක්ෂ ගාණක් මහපොළොව පුදුම ගණත්වයක්. එතකොට මේ මහපොළොව කොයි තරම් බර උස්සගෙන ඉන්නවද? කොයි තරම් බර දේවල් තියෙනවද? තට්ටු 25-30 උස ගොඩ නැගිලි තියෙනවා. තව නොයෙක් ආකාරයෙන් බර යාන වාහන මේ කුඩට පාත් වෙනවා. මහපොළොවට බර ඇද්ද? මහපොළොවට ඒවා බර නැතුව ඇති. ඇයි ඒ? කොයි තරම් දේවල් මේ කුඩට බරට පාත් කළත් ඒ ඔක්කොම නිර්මාණය කළේ පිටසක්වලකින් ගෙනල්ලා නෙමෙයි. මේ මහපොළොවෙන් අරගෙන තමයි ආපහු එක එක නිර්මාණ කරලා තියෙන්නේ. ඒ හින්දා බර වෙන්නේ නැහැ. මහා මේරු පර්වතය යොදුන් 1,68,000ක් උසයි කියලා කියන්නේ. මුහුද යට යොදුන් 84,000ක් තියෙනවා. මුහුද උඩ යොදුන් 84,000ක් තියෙනවා. එතකොට මුළු පර්වත රාජ්‍යය යොදුන් 1,68,000ක්. මේ මහා පර්වත රාජ්‍යයත් උස්සගෙන මේ මහ පොළොව නිශ්චලව පවතිනවා. ඒ මහා පර්වත රාජ්‍යයත් උස්සගෙන නිශ්චලව පවතිනවා නම් සඳහන් කරනවා මේ මහා පෞකාරයාගේ බරණන් උස්සන්න මහ පොළොවට බෑ කියලා. එතකොට මෙයා කරගත්ත පවේශයේ මිසි පවද්ද? මේ මහා පෞකාරයා උස්සන්න මහ පොළොවට බෑ කියලා සඳහන් කරන්නේ. ආන්ගේ බැරි හින්දා දනවා කියලා මහ පොළොවට වැටිච්ච ගමන්ම මොකද මහ පොළොවට උනේ? මහ පොළොව ඈත් වුණා. උස්සගෙන ඉන්න බෑ වාගේ නිකන්. ඈත් වෙනවත් එක්කම අවීචියෙන් ආපු ගිනි දැල් කෑ ගහද්දින් එහෙමම වෙලාගෙන අවීචියටම අරගෙන ගියා. හැබැයි අනික් යක්ෂයා කිව්වා එපා ගහන්න කියලා. එතකොට සරියොත් මහරහතන් වහන්සේට ගහපු පාර හරියට ආනන්තරීය පාප කර්මයක් හා සමානයි. ආනන්තරීය පාප කර්මයක් කළත් අතරක් නෑ නිරයමයි. වැඩියෙන්ම අවීචියට. එතකොට සරියුත් මහරහතන් වහන්සේ ඝාතනය කළා නෙමෙයි, රහතන් වහන්සේ නමක් ඝාතනය කිරීමනේ ආනන්තරීය. නමුත් සරියුත් මහරහතන් වහන්සේට ගහපු පාරත් ආනන්තරීය කර්මයේ වගේම මහ බලවත් කර්මයක්. ඒ උන්වහන්සේගේ සීල තේජසේ තරම්ම උතුම් නිසා. මේ යක්ෂයා ගහපු පාර පුංචිද? ආන් ඒක සඳහන් කරනවා වෙනම මධ්‍යම පුරුෂයෙකුගේ රියනෙන් රියන් 7.5ක් විතර උස. ඒකට රියන් 7.5ක් කියලා කියන්නේ අඩි 10කටත් වඩා වැඩි. රියන් 7.5ක් විතර උස ඇතෙක්. ආන්ගේ ඇතාට මේ යකා ගහපු පාර වැදුනා එහෙමනම් සඳහන් කරනවා සම්පූර්ණයෙන් මහ පොළොව කඩාගෙන ඇතා ගිලෙනවා කියලා. ඒ තරම් ලොකු පාරක්. එතකොට මේ පාර හිතා ගන්න පුළුවන්ද? අද තියෙන ලොකු බැකෝ යන්ත්‍රයක් ගෙනල්ලා ඇතාට පාරක් යන්නත් එයා මහ පොළොව කඩාගෙන යට යන්නේ නැහැ. එහෙනම් යක්ෂයාගේ ප්‍රහාරයේ එසේ මෙසේ පහරක්ද? ආන්ගේ තරම් පාරක්. මහා පර්වතයකට මේ යක්ෂයාගේ පාර වැදුන නම් ගල් පර්වතයකට සඳහන් කරනවා වළඳක් කුඩු වෙනවා වගේ ඒ පර්වත රාජ්‍යය කුඩු වෙනවා කියලා. එතකොට අපිට හිතා ගන්නවත් බෑ පාර කොච්චර ලොකුද කියලා. යක්ෂයෙක් ගහන පාර. මේක දැකලා තමයි මුගලන් මහරහතන් වහන්සේ ඇවිල්ලා අහන්නේ පින්වත් සාරිපුත්තයන් වහන්සේ ඔබ වහන්සේට යැපෙන්න පුළුවන්ද? ඔබ වහන්සේට පහසුවෙන් වැඩ ඉන්න පුළුවන්ද? ඔබ වහන්සේට මොකවත් අපහසුයක් නැද්ද? ඔබ වහන්සේ සුවෙන්ද? එහෙම අහනවා ඇවිල්ලා. ඒ දැන් පහරේ ප්‍රමාණයත් මුගලන් මහරහතන් වහන්සේ දන්නවා. පහර එල්ල කරනවත් මුගලන් මහරහතන් වහන්සේ දැක්කා. ආන්ගේලයි සඳහන් කරනවා පින්වත් මොග්ගල්ලාන
මට කිසි අපහසුවක් නෑ. මට පහසුවෙන් යැපෙන්ට පුළුවන්. මට හොඳින් ඉන්න පුළුවන්. මට කිසිම අපහසුවක් කරදරයක් නෑ. ඒ වුණාට මගේ හිස ටිකක් රිදෙනවා. හිසේ කැරකැවිල්ලක් වගේ තියෙනවා කියලා සඳහන් කළා. ආන්ගිතෝට මුගලන් මහරහතන් වහන්සේ සඳහන් කරනවා ආශ්චර්යයි ස්වාමීනි ආශ්චර්යයි අද්භූතයි ස්වාමීනි අද්භූතයි. එයි මේ අද්භූතයි කියලා කියන්නේ පෙර කවදාවත් වෙලා නැති දෙයක්. බුදුරජාණන් වහන්සේගේ සුවිශේෂී ලක්ෂණ පිළිබඳව කරුණු පැහැදිලි කරන අපූර්ව සූත්‍රයක් තියෙනවා. ඒකට කියන්නේ ආශ්චර්ය අද්භූත ධර්ම කියලා. ආශ්චර්ය අද්භූත ධර්ම සූත්‍රය. එතකොට අද්භූත කියන්නේ ඇයි? පෙර කවදාවත් වෙච්ච නැති දෙයක්. පෙර නොවූ විරූ තරම් දෙයක්. එහෙනම් මෙතන ආශ්චර්යයි අද්භූතයි ස්වාමීනි. පෙරනම් මෙහෙම දෙයක් වෙලා නැහැ. මෙන්න මෙහෙම යකෙක් මෙන්න මේ විදිහේ පාරක් ඔබ වහන්සේට එල්ල කළා. රියන් 7මාරක් උස තියෙන ඇතෙකුට ගැහුවනම් ඒ පාර ඇතා මහ පොළොවේ ගිලෙනවා ස්වාමීනි. නමුත් ඔබ වහන්සේ කියනවා කිසිම අපහසුාවක් නැහැ කියලා. හැබැවින්ම අද්භූතයි ස්වාමීනි ආශ්චර්යයි. දැන් මේ මහා මුගලන් මහරහතන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේගේ 이르දි ශක්තිය වර්ණනා කරනවා. එතකොට සරියුත් මහරහතන් වහන්සේ සඳහන් කළාද මොන තරම්නම් මේ මහා උත්තමයන් වහන්සේ නිහතමානීද? සඳහන් කළේ නෑ. ඇත්තද? මට ඕක ඒ තරම් දෙයක් නෙමෙයි. පෙරත් මේ වාගේ 이르දීන් මම දක්වලා තියෙනවා. ඒ හින්දා ওই යක්ෂයාගේ ප්‍රහාරය මට ලොකු පහරක් නෙමෙයි කියලා කියන්න ගියාද? කවදාවත් එහෙම කියන්නේ නැහැ. තමන්ගේ හැකියාව කියාපාන්න යන්නෙම නෑ. පුදුමාකාර නිහතමානිකමක්. තමන්ගේ 이르දි ශක්තිය ගැන කතා කරන්න ආපු මහමුගලන් මහරහතන් වහන්සේට සඳහන් කරනවා ඔබ මෙතන මහා යකෙක් දකිනවා. කොයි තරම් ශ්‍රේෂ්ඨද? මොග්ගල්ලාන ඔබ මොන තරම් 이르දිමත්ද? ඔබට මේ වෙලාවේ මෙතන යකෙක් පෙනුණා. හැබැයි මට පාංශු පිසාචයෙක්වත් පෙවුන්නේ නැහැ. ඒ කියන්නේ තා චූටි සතෙක්වත් මම දැක්කේ නැහැ. මුත් ඔබට යකෙක් පේනවා. ඔබ මොන තරම් නම් 이르දිමත්ද කියලා උන්වහන්සේගේ 이르දිය වර්ණනා කරනවා. ආන් එහෙම උන්වහන්සේගේ 이르දිය වර්ණනා කරලා උන්වහන්සේලා දෙන්න එහෙම කතා කර කර වැඩ ඉන්නවා. ආන් ඒ උන්වහන්සේලා දෙන්නගේ සාකච්ඡාව කාටද ඇහෙන්නේ? වේළුවනාරාමේ වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේ අහගෙන ඉන්නවා. එතකොට දැන් භාග්‍යතුන් වහන්සේට මේ යොදුන් ගානක් ඈත මේ කතාව ඇහෙන්නේ. කොහොමද බුදුරජාණන් වහන්සේ ඒක අහගෙන ඉන්නේ? මිනිස් කන ඉක්මවාලු පිරිසිදු දිව්‍යමය කනින් භාග්‍යතුන් වහන්සේ මේ හඬ අහගෙන ඉන්නවා. දිබ්බසෝතේ. මේ මහා උත්තමයන් වහන්සේලා දෙන්නගේ සාකච්ඡාව. ඒක අහගෙන ඉන්න අපේ බුදුරජාණන් වහන්සේ උදාන වාක්‍යයක් ප්‍රකාශ කරනවා. ඒක තමයි උදානය කියලා කියීමක උදාන පාළියේ තියෙන්නේ. මොකද්ද භාග්‍යතුන් වහන්සේගේ උදානය? භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා යමෙකුගේ හිත මහා ගල් පර්වතයක් වාගේ නොසැලෙනවද? අටලෝ දහමින් කම්පා නොවෙනවද? සාමාන්‍ය මිනිස්සු සතුටු වෙන තැනක සතුටු වෙන්නේ නැද්ද? සාමාන්‍ය මිනිස්සු සතුටු වෙන තැනක සතුටු වෙන්නේ නැද්ද කියන්නේ? අපි නම් රාගයේ හින්දා සතුටු වෙනවා. තව කෙනෙක් තණ්හාවෙන් සතුටු වෙනවා. මට මෙච්චර ලැබුණා, ලැබෙන්න තියෙනවා, ලබා ගන්න ඕනේ. ඒවා ලැබෙන බව දැනගත්තාම තණ්හාව නිසා අපි සතුටු වෙනවා. අනේ කාරණාවයි මේ කියන්න හදන්නේ. සාමාන්‍ය කෙනෙක් සතුටු වෙන තැනක සතුටු වෙන්නේ නැද්ද? ඒ කියන්නේ පෘථග්ජනයෝ සතුටු වෙන කිසි තැනක ආර්යයන් වහන්සේ සතුටු වෙන්නේ නැහැ. ඒ කියන්නේ අති උතුම් ආර්ය තත්වයට පත් වෙලාද? සාමාන්‍ය මිනිස්සු සතුටු වෙන තැනක සතුටු වෙන්නේ නැද්ද කිව්වේ ඒකයි. ඊළඟට සඳහන් කරනවා කෝප ඉපදීමට හේතු ආඝාත වස්තුවේහි නොකිපේද? ආඝාතය කියලා කියන්නේ කෝපය කියන කාරණාවමයි. මේ කෝප උපදවන්න හේතු වෙන ආඝාත වස්තුවේහි කෝප නොවන්නේද?
සාමාන්‍ය මිනිස්සු කේන්ති ගන්නවා. නමුත් මේ රහතන් වහන්සේ කේන්ති ගන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ කේන්තිය පාලනය කරගන්න කරුණු ගණනාවක් දක්වපු සූත්‍රයක් අපිට දේශනා කළා ආඝාත පටිවිනේ සූත්‍රය කියලා. ඒක බුද්ධ දේශනාවක්. සරියුත් මහරහතන් වහන්සේ පැහැදිලි කරන දේශනාවක් ආඝාත පටිවිනේ. එහෙනම් කවදාවත් කේන්ති යන්නේ නැද්ද? අමනාපකම් ඇති වෙන්නේ නැද්ද? ඊළඟට සඳහන් කරනවා හිත මනාව වඩන ලදද. මෙහෙම කරන්න පුළුවන් වෙන්නේ මනාව හිත වඩාගත්ත කෙනෙකුට. ආන් එහෙම හිත මනාව යමෙක් වර්ධනය කරගත්තද ඒ අය ළඟට දුක කෙසේ පැමිණෙන්නේද? බුදුරජාණන් වහන්සේ අහනවා එවන් අය ළඟට කොහොමද දුක එන්නේ? එහෙනම් සරියුත් මහරහතන් වහන්සේට යක්ෂයාගේ ප්‍රහාරයෙන් කිසිම දුකක් ආවේ නැහැ. එතකොට මේ සරියුත් මොගලන් දෙනම වහන්සේ පිළිබඳව තමයි මේ කාරණාවෙන් පැහැදිලි කරන්නේ උන්වහන්සේලාගේ අප්‍රතිහත ශක්තිය මහා තේජානුභාවය පිළිබඳව පැහැදිලි කරලා මේ සම්මා සම්බුද්ධ ශාසනය කොයිතරම් ලස්සනද, මොන වාගේ අජානීය පුජ්‍යලයන්ගෙන් මේ ශාසනය බැබළුණාද. හැබැයි ඒ ශාසනය කාගේද? ඒ ශාසනයේ අපිත් උරුමකම් කියනවා. හැබැයි මේක අපේ නෙමේ භාග්‍යතුන් වහන්සේගෙමයි. අපි භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ බවට පත් වෙනවා. හරියටම ශ්‍රාවකයෝ වෙන්නේ අති උතුම් බුද්ධ රත්නයේ සරණ ගිහිල්ලා ශ්‍රේෂ්ඨ වූ නෛර්යානික ධර්ම රත්නයේ සරණ ගිහිල්ලා මෙන්න මේ සාකච්ඡා කරපු මහා නාගරාජවරුන්ගෙන් සපිරුණ මේ ශාසනයේ ඒ ආර්ය මහා සංඝයා හරියටම සරණ ගියපු අයට කියනවා බෞද්ධ කියලා. ආන් ඒ අයට මේ ශාසනයේ උරුමයක් තියෙනවා. මේ ශාසනයෙන් එතර යන්න පුළුවන් වීර්ය වඩන උත්තමය වෙන නිසා. එහෙමනම් සම්මා සම්බුද්ධ ශාසනය මෙන්න මේ තරම් අති ශ්‍රේෂ්ඨයි. අති උත්තරීතරයි. අපිට හිතාගන්න බැරි තැනක තමයි ශාසනයේ උතුමන් වහන්සේලා වැඩ ඉඳලා තියෙන්නේ. අන්න එවන් වූ තුනුරුවන කෙරෙහි හිත පහදවාගෙන සතර අපායෙන් මිදිලා සුගතිගාමී ජීවිත ලබාගෙන සසරින් මිදෙන්න අවස්ථාව ලබා ගන්න පුළුවන් හොඳ ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා තියෙන මොහොතක එයින් ප්‍රයෝජන ගන්න එක අපි සියලු දෙනාගේම පරම යුතුයකමක් වාසනාවක් බවට පත් වෙනවා. ආන්ගේ උතුම් අවස්ථාවෙන් හැබෑම ප්‍රයෝජන අරගෙන මෙවන් ශ්‍රේෂ්ඨ ආර්යයන් වහන්සේලාගේ ශාසනය භජනය කරමින් සතර අපායට පිටුපාලා සුගතිය දිහා බලන්න සුගතිගාමී සැප සම්පත් හොයා ගන්නත් ප්‍රාර්ථනීය නිවන ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් මුදුන්පත් කර ගැනීම සඳහාත් මේ රැස් කරගත් උතුම් වූ කුසලානිසංසය සද්ධර්ම දානානිසංසය සද්ධර්ම ශ්‍රවණානිසංසය අපි සියලු දෙනාටම පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමු.